විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ කියලා සමහර දේවල් බැහැර කරාට ඒවයි යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඔබතුමීට දැන් පොල් ගෙඩියක් දුන්නොත් ඔක කරලා ඉදිරිපත් කරන්න පුළුවන්ද? අධ්‍යාපනයක් නැති කෙනෙක් ආවොත් මේවා තේරුම් ගන්න අමාරුනේ. සාමාන්‍ය සංඛ්‍යාලයකින් මෙලොස් ලංකාවේ හැම නිවාස හතරකින්ම එක්කෙනෙක් මානසික රෝගියෙක්. කීයෙන් කී දෙනාද අපේ මනස කොහොමද වැඩ කරන්නේ? මනසින් කොහොමද වැඩ ගන්න කියලා ඉගෙන ගන්න. මේ මනෝවිද්‍යාව වගේ කාරණාවක් සම්බන්ධ කරගත්තොත් මෙතෙන්ට මනස සුවපත් කරොත් දික්කසාද මිනිමෙරුම් ඔය දේවල් අපිට නැති කරගන්න පුළුවන්. තරංග මේක එක එක විදිහට මේ සමාජයේ තියෙනවා කෙනෙක්ව ගල් කරනවා කියලා කියන්නේ. එතකොට දැන් මේ ක්‍රියාවලියේදී සම්පූර්ණ දේවල් ඔබට ඇහුණාද? මට ඇත්තටම දැන් මම දන්නවා අනිවාර්යෙන් මැද දින ටෙස්ට් එක අදිනවා කියන එක. අයිබෝවන්. ඔබ කවදා හරි මෝහණයට පත් වෙලා තිබෙනවද? එහෙම නැත්නම් ඔබ වෙනි අත්දැකීමක් විඳලා තියෙනවද? එහෙමත් නැත්නම් සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මෝහණය වගේ විෂයක් හදාරන්න තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා. ඒ සියලු ප්‍රශ්න වලට සහ ඔබේ හිතේ මේ වෙලාවේ තියෙන තවත් දහසකුත් ප්‍රශ්න වලට උත්තර හොයාගෙනයි අපි ඔබ මේ විදියට මුණ ගැහෙන්නේ. මම තනියම නෙවෙයි ඔබ මේ විදියට මුණ ගැහෙන්නේ සංගමයකුත් එක්ක. සුවිශේෂී වූ පිරිසකගෙන් සමන්විත මේ සංවිධානය සංගමයත් එක්ක මෝහණය පිළිබඳව හුඟක් දේවල් අපි බෙදා හදා ගන්න සූදානම් වෙනවා, කතා කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම සමාජයේ තියෙන වැරදි මතිමතාන්තර රැසක් හොයාගෙන යමින් ඒ වගේ නිවැරදි පැත්ත මොකක්ද විද්‍යාත්මක පැත්ත මොකක්ද කියන වගේම සමහර අසනීප තිබෙනවා, මානසික රෝග වෙන්න පුළුවන්, ශාරීරික රෝග වෙන්න පුළුවන්, කිසිම ප්‍රතිකර්මයකින් සුව නොලැබූ එවැනි අවස්ථාවන් වලටත් නිවැරදි ප්‍රතිකර්මය මෝහණය හා සම්බන්ධව තිබෙන වගේ ඔබට කියන්න අපි සූදානම් වෙනවා. ඒත් එක්කම පුනරුත්පත්තිය පිළිබඳව සමාජය තුළ කුතුහලයක් බවට පත් වෙලා තිබෙන හුඟක් කාරණාවන් පිළිබඳව අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම් මේ ආරම්භක මුණ ගැහිමත් එක්ක මෝහණය ජීවිතයට සම්බන්ධ කරමින්. අපි අද දවසේ මේ කතා බහ තුළ මේ වෙලාවේදී අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මේ වටිනා සාකච්ඡාව වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රවීණ වෘත්තීය මෝහන වේදීන්ගේ සංගමයට මුල්ම හමුවීම තුළ කතා බහ තුළ මෝහන චිකිත්සක මනෝ උපදේශක ප්‍රධාන ලේකම්වරයා ශ්‍රී ලංකා ප්‍රවීණ වෘත්තීය මෝහන වේදීන්ගේ සංගමේ ආචාර්ය ලයනල් පුරරත්න මහත්මයා ඉන්න අපිත් එක්ක. ආයිබෝන් ඔබතුමන්. ආයිබෝන් තරංග. ඒ සමගම අපි අද දවසේදී ආරාධනා කළා මෝහන චිකිත්සක මනෝ උපදේශක ගයානී දිසානායක මහත්මියට. ආයිබෝන් ගයානී. ආයිබෝන්. ආචාර්යතුමනි අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න ශ්‍රී ලංකා ප්‍රවීණ වෘත්තීය මෝහන වේදීන්ගේ සංගමය කියන්නේ මොකක්ද? මෙහි ආරම්භය මොකක්ද? මේ කියන කාරණා බොහොම කෙටියෙන්. තරංග අපි අද හමු වෙලා ඉන්නේ මේ College of Professional Hypnotherapists කියන ඇසෝසියේෂන් එක ගැන කතා කරන්න. ප්‍රවීණ වෘත්තීමය මෝහන වේදීන්ගේ සංගමය. දැන් මේක අපි කිව්වොත් පටන් අරගත්තේ අපි 2009 වෙනකොට. එතකොට ඒක අපි සංගමයක් හැටියට නෙමෙයි ඩොක්ටර් අසාද් ඩුඩුමාන් ඒක තනියෙන් පටන් ගත්තේ. දැන් එහෙම යනකොට අපි 2013 අපි තීරණය කෙරුවා මේක සංගමයක් අපි හදන්න ඕනේ කියලා. එතෙන්දී අපි මේ අපේ සංගමය අපි රෙජිස්ටර් කෙරුවා Register of Companies එක 2013. එතන ඉඳලා අපි මේ පාඨමාලාව කරගෙන යනවා. අද වෙනකන් කරගෙන යනවා. දැන් අපි කිව්වොත් දැන් මේ සංගමේ කවුද පරිපාලනය කරන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට මේ පරිපාලනයේ ඉන්නවා ඩොක්ටර් අසාද් ඩුඩුමාන්, එයා තමයි ෆවුන්ඩර්, චෙයාමන් and ප්‍රෙසිඩන්ට්. එතන මම ඩොක්ටර් ලයනල් කුලරත්න, මම තමයි ජෙනරල් සෙක්‍රටරි. එතකොට ඩොක්ටර් ආරියරත්න තමයි වයිස් ප්‍රෙසිඩන්ට්. අනිත් එක ඩොක්ටර් සිදික් අලි. ඒක තමයි පරිපාලනය කරගෙන යන්නේ. මේ සංගමයත් එක්ක අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒ අතරතුරේදී දැන් මේ වෙනකොට කණ්ඩායම් කීයක් විතර මේ සංගමයත් එක්ක එකතු වෙලා ඉන්නවද? ඔවුන්ගේ වෘත්තීය මට්ටම කොහොමද? මේ තොරතුරු ටික කතා කරොත්. දැන් අපි බැලුවත් කවුද මේ පාඨමාලාවට සහභාගී වෙන්නේ? කාටද මේකට සහභාගී වෙන්න පුළුවන්? අපි බැලුවොත් ළමයි එනවා O level පාස් වෙලා. හොඳ රිසල්ට්ස් අපි බලනවා.
කොහොමද කියලා A level. එතකොට ග්‍රැජුවේට්ස්ලා එනවා ඩිග්‍රී එක කළා. එතකොට ඩොක්ටර්ස්ලා. එතකොට කවුන්සලර්ස්ලා එනවා. ඊට පස්සේ දැන් අපිට තේරෙනවා මේ හොස්පිටල්ස් වල වැඩ කරන නර්සස්ලා එනවා. ඒගොල්ලොත් මේකට සම්බන්ධ වෙනවා. මොකද දැන් අපේ මේ ප්‍රචාරණය නිසා මේ හුඟක් දෙනෙක් සම්බන්ධ වෙනවා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා මෝහන වේදිය හැටියට ප්‍රැක්ටිස් කරනවා. ඉතින් දැන් අපි බලන්නේ ඒක තමයි ඒගොල්ලන්ව අපි ආකර්ෂණය කරගන්න පුළුවන් තරම්. ඉතින් මේකෙන් වෙන්නේ හුඟක් දෙනෙකුට ඒගොල්ලන්ට සුවය ලබා දෙන්න තමයි අපි කරගෙන යන්නේ. සමාජය සුවපත් කරන්නට සමාජය සුවපත් කරන්න. නිවැරදි තැනට ගෙන එන්නට වටිනාකම් බොහොමයක් එකතු කරන සංගමයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජය තුළ වැරදි තැන් සොයාගෙන හුඟක් අය යනවා. එහෙම නැත්නම් වැරදි දේවල් පසුපස්ස යනවා. මේ දේවල් වලින් වළක්වාගෙන නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ජීවිතයට සහනයක් සලසා ගන්නට, මනසට සහනයක් ලබා දෙන්නට මේ සංගමයෙන් ලොකු සේවාවක් කරනවා කියන එක ඉදිරියේදී ඔබට දකින්න හැකියාව ලැබේ. අපිට කියන්න පුළුවන් දැන් අපි අන්තිමට කිරුවේ 32 වෙනි කණ්ඩායම. 32 වෙනි කණ්ඩායම අපි ගිය සුමානේ ඉවර කෙරුවා. එතකොට දැන් 150කට වැඩි අපේ සමාජිකයන් ඉන්නවා මේ ලංකාවේ. ලංකාවේ විතරක් නෙමෙයි සමහර ඒගොල්ලෝ පිටරට යන්න ඉස්සෙල්ලා අවිල්ලා අපේ මේ කෝස් එක කළා පිටරට යන. ඒ ගිහිල්ලත් ඒගොල්ලෝ ඒක ප්‍රොජෙක්ට් ගන්නවා. ඉතින් ඒ කියන්නේ ලංකාව විතරක් නෙමෙයි පිටරටත් යප්තලා තියෙනවා. ඒ කියන්නේ Tamanට යහපතක් වෙනවා වගේම සමාජයට යහපතක් කරන්නටත් හොඳ සංගමයක් විදිහට ඔබටත් ඒ සමග එකතු වෙන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කරමින් ගයාන දිසානායක මෝහන චිකිත්සක වේදිනියක් විදිහට මනෝ උපදේශිකාවක් විදිහට කටයුතු කරන ඔබතුමියත් මේ සංගමයත් එක්ක එකතු වෙනවා. එහෙම නැත්නම් ශිෂ්‍යාවක් විදිහට උපදේශනය සමග යමක් ඉගෙන ගන්නට මෙතෙන්ට එනවා. දැන් Tamanගේම උපදේශන සේවාවන් පවත්වාගෙන යන කෙනෙක්. කොහොමද මෙතෙන්ට සම්බන්ධ වුනේ? කොහොමද මේ ආයතනය ගැන දැනගත්තේ? ඒ තොරතුරු කියලාම අපි කතා බහට යමු. ඔතන ඇත්තටම අවුරුදු 2කට 2කමාරකට කලින් තමයි මම මේ ආයතනයක සම්බන්ධ වුනේ ඩොක්ටර් සාඩ්ගේ මේ කෝස් එකට. මේකට සම්බන්ධ වෙද්දී මටත් මුලින් පොඩි උවමනාවක් තිබුණා. ඇත්තට මගේ මහත්තයාගේ උවමනාව නිසා මම ආවේ. එයා කිව්වා කවුන්සලින් මම කරන නිසා ඒකට ආධාරයක් වෙයි කියලා. ඇත්තටම එතෙන්ට එද්දී මට උනත් තිබ්බා මේ මෝහනය කියන එක ගැන ගොඩක් අර වැරදි ආකල්ප ගොඩක් මේකෙන් ගොඩ එන්නේ මේක තේරුමක් නැහැ බය හිතන දෙයක් ඒ වගේ මේ සර්ගේ මේ ආයතනයේ මේක කෝස් එක අපි ෆලෝ කරාට පස්සේ මට තේරුණා ඇත්තටම මෝහනය කියලා කියන්නේ අපිට එහෙම බය විය යුතු දෙයක් නෙවෙයි සහ වැඩි දෙනෙකුට රෝගීන්ට හෝ රෝගී නොවන ඕනම කෙනෙකුට Tamanට අවශ්‍ය අරමුණ කරා යන්න ඇත්තටම ලොකු රුකුලක් වෙන ක්‍රමවේදයක් කියන එක. ඒක මම මේ කෝස් එක හරහා ඇත්තටම පැහැදිලිවම ඉගෙන ගත්තා. දැන් ඔබ මේ පිළිබඳව කටයුතු කරන කෙනෙක් විදිහට මෝහන වෛද්‍ය පිළිබඳව පර්යේෂණ කරනවා, ඒ පිළිබඳව කටයුතු කරනවා, මනෝ උපදේශන සේවාවන් පවත්වනවා. අමතකම නොවන කෙනෙක් කවුද මුණ ගැහුනේ? නම් ගම් කියන්න අවශ්‍ය නැහැ. අපි මේ කටයුතු වලදී විශේෂයෙන්ම රහස්‍යභාවය කියන දේ අපි කවුරුත් තියාගන්න කාරණාවක් මනෝ උපදේශන වගේ කාරණාවලදී ඒ වගේ සිද්ධියක් විදිහට මතක් කරන්න පුළුවන් මොකද කෙනෙකුට යහපතක් වුණා. මේ හිතට වදින අර හදවතින්ම සතුට හිතන අවස්ථාවක් තිබ්බා. ඒක ඇත්තට මගේ නෑදෑ වෙන කෙනෙක් මගේ කසින් කෙනෙක්. එයා පාකින්සන්ස් කියන රෝගයෙන් පීඩා විඳ අවුරුදු 8ක් විතර. ඊට පස්සේ ඔය අතරේදී අහම්බෙන් අපේ ගෙදර දවසක් ආවා. ඇත්තටම තරංග එයා ගෙදරට එද්දී එයාට ඇවිදගෙන ඉන්න බැපුලන් තත්ත්වෙ තිබෙන්නේ නෑ. එයාව උස්සලා තමයි ගෙදර ඇතුළට ගෙන ආවේ. එයාගේ ඒ තරම්ම ක්‍රියාත්මක නැහැ අතපය. ඊට පස්සේ එතෙන්දී අපි තව අර ඇකියුපංචර් ඒ වගේ දේකුත් කරා. ඒකත් එක්කම අපි හිප්නොതെරපි එකක් කරා. ඒ කියන්නේ එයාට අදාළ විදියට අපි සජෙෂන්ස් ටිකක් දාලා ඉවර වෙලා එයාගේ නිරෝගීභාවය ගැන ඔයා විශ්වාස කරන තරංග එයා ඊට පස්සේ පුටුවෙන් තනියෙන් නැගිටලා ගියා. දැන් මේ උස්සගෙන ආපු පුද්ගලයා. එදා තමයි මට දැනුනේ මේක කොච්චර ප්‍රබලද කියන එක. ඒ කියන්නේ අපි සපෝටිව් තෙරපි එකක් විදියට ඕනම අවස්ථාවක ඇත්තටම භාවිතා කරන්න පුළුවන් කියන එක මට ඒ වෙලාවේ හොඳටම දැනුණා. මොකද එයාත් ඒ පේෂන්ට් උත් එයාට ඇඬුණා ඇත්තට මේ සතුටට එයා සෑහෙන කාලෙකින් නැගිටලා තනියෙන් ගියේ කියන එක නිසා. ඒකෙන් ඇත්තටම මාර ප්‍රබල විදිහට ඒ කියන්නේ අපි කියනවානේ අපේ රෝගවලින් 80%ක් 90ක් මානසික රෝග. ඒතර ඒ රෝගේ ඇත්තටම තියෙන ස්නායු සම්බන්ධ. නමුත් ඊට වඩා අපි මනසින් වැටෙනවා. ඒ මනසින් වැටීම අපිට ගොඩ ගන්න පුළුවන් නම් ඊට වඩා අපිට ලොකු සපෝට් එකක් ඒ රෝගිය සුව වීම සඳහා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෝහන චිකිත්සාව කියන එක එකවතාවයි ඔබ කරේ. පළවෙනි අවස්ථාවේදීම ප්‍රතිඵල ලැබුණා. විතරයි කරේ. ඒ අවස්ථාවේ මෙයාට ඒකේ ප්‍රතිඵලය ලැබුණා. ඒ ජීවිතයේ අමතක නොවන තැනක්. ඒ කියන්නේ
තමන්ගේ ජීවිතයෙන් සමුගන්න වෙලාවක හරි පොඩක් මතක් කරගෙන සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් නේ ඔබතුමිය කියන විදිහටම. ඒ අතරතුර අපි දකිනවා සමාජයේ දැන් පහුගිය දවස්වලෙමත් ඔය ප්‍රධාන මාධ්‍ය ධාරාවලත් කතා බහ කළා, සමාජ මාධ්‍ය තුල ටිකක් වැඩිපුර කතා බහ කරා. ඔය වැරදි මතිමතාන්තර සමාජගත වෙන අවස්ථාවන් තිබෙනවනේ. දැන් අර මේ දවස්වල නිකන් විහිළුවටත් කතා කරන්නේ පොල් ගෙඩියක් කෙලින් කරනවා කියන කාරණාවනේ. දැන් ඔය වගේ දේවල් පිළිබඳව මේ වගේ විෂයක් හදාරනකොට කොහොමද ටිකක් සමාජයට ඒ පැත්තේ තියෙන වැරදි මතිමතාන්තර පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන ඔබතුමිය? ඔව් ඇත්තටම තරංග මෙහෙමයි. අපේ සාම්ප්‍රදායිකව කාලයත් සමග අපිට ආපු දේවල් කොටසක් තියෙනවා. අපි හිතන්නේ යන්ත්‍ර සූත්‍ර ගැන එහෙම නැත්නම් තොවිල් ඔය වගේ දේවල්. අපි විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ කියලා සමහර දේවල් බැහැර කරාට ඒවයි යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි තොවිලයක් කියන දේ ගත්තොත් එතනදී අර රෝගියා තුළ යම්කිසි ප්‍රමාණයක හිප්නොටිසම් එකක් කරනවා. ඇත්තටම සෑහෙන ප්‍රමාණයක. ඒ තුලින් තමයි මේ රෝගියා ඒතර සුවපත්භාවයකටපත් වෙන්නේ. ඒක තමයි ඒතර තියෙන විද්‍යාව. නමුත් ඕක පිළිගන්නේ නැතුව අපි ගොඩක් වැරදි පැතිවට යනවා. ඒ වගේම තමයි සමහර දේවල් අපිට බොරුමයි කියලා බැහැර කරන්න බෑ. නමුත් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් තැන් තියෙනවා. දැන් ඔයා කියන ඔය කතන්දරේ අපි ගත්තොත් අපි දන්නවා අපේ මේ අත හැදිලා තියෙන්නේ හොඳට නවන්න දිගාරින්න පුළුවන් වෙන ආකාරය. එතකොට මේවයි තියෙනවා මේ මසල් සහ කණ්ඩරා ටෙන්ඩන්ස් කියලා කොටස් තියෙනවා. මේ අස්ථි වලට අමතරව. එතකොට අපි මේ අතක් හොඳට ඔයා වුණත් දිගැල්ල බලන්න මේ මෙතන අපි අකුලනකොට මෙතන වල ගැසීමකුත් අපි හොඳින් දිගාරිද්දි මෙතනින් මැද්දෙන් මෙතන ඉස්සීමක් වෙනවා. ඒ අපේ සාමාන්‍ය කාර්යභාරයන්ට මේ අත සැකසුණු විදිය. ඒතකොට ඒ රවුම් අපි පොල් ගෙඩියක් වගේ දෙයක් මෙතනින් තිලිලා අපි අත හොඳින් මේ විදියට දිගාරිනකොට ඒක ස්වභාවිකවම ඉස්සෙන්න බලනවා. ඇත්තට මෙතන එහෙම සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මන්ත්‍ර ගුරුකම් මුකුත් ඕනේ නැහැ ඒ වගේ දෙයකට. මන්ත්‍ර ගුරුකම් හරියට කරන ඒවා මම කියන්නේ නැහැ වැරදි කියලා. එතන ඇත්තට මෙතෙන්ට අවශ්‍ය නැහැ. මෙතෙන්ට ඒක අවශ්‍ය නැහැ. ඒක නිකන් වුණත් අපිට කරන්න පුළුවන්. මේ වගේ වැඩසටහනකදී විශේෂයෙන්ම මමත් හරි කැමති ඉදිරිපත් කරන්නෙක් විදිහට අභියෝගවලට මුහුණ දෙන්න සහ අපිත් එක්ක සහභාගී වෙන්න. දැන් මේ වගේ කතා බහ කරන මාතෘකා ටිකක් සමාජයේ විවිධ පැතිකඩ යන වලට විවිධ තැනින් අල්ල ගන්නවානේ. ඒක නිසා මේ ඔබතුමියලා දවල් කියන දේවල් වලට යම් සාක්ෂියක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒකට අපිත් කැමතියි. වැඩසටහනක විශ්වාසය තහවුරු කරගන්න එක වටිනවා. ඔබතුමියට දැන් පොල් ගෙඩියක් දුන්නොත් ඕක කරලා ඉදිරිපත් කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. එහෙනම් අපේ නිෂ්පාදක කණ්ඩායම පොල් ගෙඩියක් ක්ලාසික කරගන්නකම් මම ඔබතුමත් එක්ක පොඩ්ඩක් කතා කරන්නම්. දැන් මේ ප්‍රවීණ වෘත්තීය මෝහන වේදිකගේ සංගමයේ විදිහට කෙනෙක් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා නම් වයස් සීමාවක් ලොකුවට බලපාන්නේ නැද්ද? කොහොමද ඒ කාරණාව සහ කොයි වගේ පිළිසකට සම්බන්ධ වෙන්න පුළුවන්? වයස සීමාවක් බලපාන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන්න ඕනේ කැමැත්ත. අධ්‍යාපන තත්ත්වයක් තියෙන්න ඕනේ. නැත්තම් අධ්‍යාපනයක් නැති කෙනෙක් ආවොත් මේව තේරුම් ගන්න අමාරුනේ. ඕනෑම කෙනෙක් අපි කියනවා මේ ඒගොල්ලන්ට ඕන කෙනෙකුට ෆලෝ කරන්න පුළුවන්. සමහර ඒගොල්ලෝ ඉංග්‍රීසි දන්නේ නැහැ. සමහර ඒගොල්ලෝ සිංහල දන්නේ නැති ඒගොල්ලෝ ඉන්නවා. දැන් ડોක්ටර් අසද් උගන්වනකොට ඔය දෙකෙන්ම කතා කරනවා. දැන් අපේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට එනවා ස්වාමින් වහන්සේලා. ෆාදර්ස්ලා එනවා. දැන් මට මතකයි එක දවසක් එක ස්වාමින් වහන්සේ කෙනෙක් මට ආපු ගමන් කිව්වා මහත්මයා මට ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉතින් මං කිව්වා බය වෙන්න එපා ස්වාමින් වහන්සේ. ඒ හැම වචනයකටම සිංහල තේරුම අහන්න. එවලෙම ඒකට තේරුම් කරලා දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ අන්තිම වෙනකොට එයාගේ මුළු පොතේම මේ ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියාගෙන. ඒ කියන්නේ හොඳ දැනුමක්. ඒ කියන්නේ උනන්දුවක්. මේක උනන්දුවක් තියෙනවා. ඕන කෙනෙකුට ඒකට කරන්න පුළුවන්. හොඳයි. මේ පිළිබඳව කැමැත්තක් තියෙන ඕන කෙනෙකුට මෝහනය පිළිබඳව අධ්‍යයනය කරන්නට මේ සංගමයත් එක්ක එකතු වෙන්න ඉඩකඩක් තිබෙනවා කියන එක අපේ ආචාර්ය ලයිනල් කුලරත්න මහත්මයා ප්‍රකාශ කරනකොට පොල් ගෙඩිය ලෑස්ති. ගයානි මෑණියන්ට අපි දැන් ලෑස්ති වෙන්නේ පොල් ගෙඩියේ විශ්මය කියලා හුඟක් තැන්වලදී කතා බහ කරන දේ විද්‍යාත්මකව පැහැදිලි කරගන්න. එයයි අපේ බලාපොරොත්තුව. අපි කතා කරනකම වෙන්නමු නේද? ඔව්. අපිට බලන්න පුළුවන් දැන් මේ ක්‍රමයේ මේ මගේ මේ අතේ තියෙන මසස් ටික මේක දිගහැරනකොට මේ පොල් ගෙඩිය එකම්ම ඉහළට එස වෙනවා. ඔතන පොඩි යන ගාතාවක් හරි මොකක් හරි ටිකක් නොතේරෙන දෙයක් කිව්වා නම් ඉතින් සෝ ගාතාව හරි කමක් නැහැ. තමන්ට කැමති නම් කියන්න පුළුවන් ඒක තමයි මගේ කැමැත්ත. ඔබ උත්සාහ කරලා බලන්න. මේක මේ මතින් කිව්ම පමණින් මේ දේවල් විශ්වාස කරන්න එපා. ඔබත් උත්සාහ කරලා බලන්න. මේක මම පෙන්නුවාට කියලා නෙමෙයි. මේ විදිහට අරගෙන මේක අපි
මේ විදිහට කරනකොට ඒක දැන් මීට වඩා ප්‍රැක්ටිස් කරපු කෙනෙකුට මීට වඩා කරන්න පුළුවන් ඇති. මොකද මම මෙහෙම ප්‍රැක්ටිස් කරලා නැහැ. නමුත් මේක ස්වභාවිකව මේ විදිහට අපිට මෙහෙම උස්සන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපි මේ අතේ පිහිටීමත් සමග සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක් නේ. හොඳයි. ඔය විදිහට තමයි ඉතින් සමාජයේ විවිධ තැන්වල තිබෙන දේවල් එහෙම නැත්නම් අපි ටිකක් වෙනස් විදියකට හිතාගෙන හිටපු දේවල් වල විද්‍යාත්මක පසුබිම හොයාගෙන යන කතාබහක් සහ මෝහණය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් බොහොමයක් අපි ඔබත් එක්කත් බෙදා හදා ගන්න සූදානම් වෙනවා. දැන් මම මේ නිකන් අතට අරගෙන බැලුවේ මේ අදම තමයි පොල් ගෙඩියක් මේ විදිහට අතේ තියාගත්තේ. අර කියපු දේ වෙනවද කියලා. ඔය අර විද්‍යාත්මක පසුබිමක් එක්ක යමක් පැහැදිලි කරගත්තාම ඒ දේවල් අපිට ජීවිතය තව ටිකක් පහසු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නිවැරදිම දේ අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණාව ඔබටත් පැහැදිලි වෙන්නද කියලා අපි විශ්වාස කරනවා. අපිට තව කතා බහ කරන්න ඔබත් එක්ක ප්‍රායෝගික අත්දැකීම් ගොඩක් බෙදා හදාගෙන තියෙනවා. කෙනෙක් මේ කැමරා ඉදිරියේ ඔබ ඉදිරියේ සජීවීව මෝහණය කරන්නටත් පෙර ආත්මයන් පිළිබඳව කතා බහ කරන්නටත් මේ වැඩසටහන මාලාව තුළ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ සියල්ලටත් ඉඩකඩ තියාගෙන අපි ස්තුතිවන්ත වෙනවා ආචාර්ය ලයනල් කුරුණරත්නයන්ට, ඒ වගේම මෝහන චිකිත්සක මනෝ උපදේශක ගයානි දිසානායක මහත්මයාටත් දෙන්නටම බොහොම ස්තුතියි අද දවසේ මේ කතා බහ. බොහොම ස්තුතියි. මෝහණයයි ජීවිතයයි. ජීවිතයට මෝහණයේ වටිනාකම වැදගත්කම කොයිතරම්ද කියන එක ලංකාවේ වර්තමානයේ දැන් ටික ටික කතා බහ කරනවා. නමුත් බටහිර රටවල් වල මේ ටිකක් විශිෂ්ට විදිහට විශාල වශයෙන් කතා බහ කරන මාතෘකාවක් තේමාවක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ලංකාවෙත් මේ ප්‍රවණතාවය දැන් ඇතිවෙමින් යන වෙලාවක අපි තවත් විශේෂ වෘත්තීය වේදීන් දෙදෙනෙක් එක්ක කෙටි කතා බහකටයි සූදානම් වෙන්නේ. මමත් එක්ක මේ වෙලාවේ ඉන්නවා ඔබ වෙනුවෙන් කතා බහ කරන්නට විශ්‍රාමික යුද හමුදා වෛද්‍ය නිලධාරී, මනෝ උපදේශක, ඒ වගේම මෝහන වේදී වරයෙක් විදිහට කටයුතු කරන වෛද්‍ය නිමල් ආරියරත්න වෛද්‍යතුමා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් තරංග. ඒ සමගම අපිත් සමග ඉන්නවා නීතිඥ ශශිකලුම් පෙරේරා නීතිතුමා. ආයුබෝවන් ඔබතුමාටත්. ආයුබෝවන් තරංග. හොඳයි. අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම වෛද්‍ය නිමල් ආරියරත්න මහත්මයා අපිට අලුත් කෙනෙක් නෙමෙයි, මෝහනත් එක්ක අපි වැඩසටහන් ගණනාවක් කරපු කෙනෙක්. ඒක නිසා අපි කැමතියි දැනගන්න ඔබතුමාගෙන් දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන ගමන්, බටහිර වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන ගමන් මේ මෝහනය පිළිබඳවත් කාලයකින් දැන් කටයුතු කරන කෙනෙක්. කොහොමද මේ වෙනස සහ මේ වටිනාකම පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න? ඇත්තටම තරංග මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මොකද දැන් අපි සාමාන්‍ය සංඛ්‍යාලයක මෙලොව ලංකාවේ හැම නිවාස හතරකින්ම එක්කෙනෙක් මානසික රෝගියෙක්. ඒ වගේම රෝහලක OPD කියන බාහිර ප්‍රතිකාරාංශයට ප්‍රතිකාර ගන්න යන අයගෙන් 10 දිනකගෙම 6 දිනක් මානසික රෝග වලට තමයි බේක් ගන්න දෙන්නේ. ඉතින් ඒ වගේ විශාල සංඛ්‍යාවක් ඉන්න මේ සමාජයේ ඒ සම්බන්ධ අවධානය උඟාම අඩුයි. ශාරීරික සහ මානසික කියලා දෙකක් තිබුණාට ශරීරය තමයි හැමෝම බේත් කරන්නේ. මානසික ඇතුළට කාම යන්න දෙයක් නැහැ. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාව තමයි අපි මේ උදා කරගෙන තියෙන්නේ. අපි මෝහන වේදී සංගමයත් ඒ වගේ මනෝපදේශනේ මිශ්‍ර කරපු මේ පාඨමාලාව තුලින් අපිට හුඟක් වෙලාවට ඒ වගේ අයට අසරණ වෙලා ඉන්න අයට උදව් කරන අවස්ථා ලැබිලා තියෙනවා. වෛද්‍යවරයෙක් වශයෙන් මම හැම වෙලාවෙම බලන්නේ ශරීරය ගැන පමණක් නෙවෙයි, වැඩිපුර බලන්නේ මනස සම්බන්ධයෙන්. එහෙන් බලනකොට ඇත්ත වශයෙන්ම අපි ගොඩාක් අඳුර ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ වැඩිපුර තියෙන මෙතන මානසික ගැටලුවක්. ඒතර අපි ප්‍රතිකාර කරන අතරදීම මනෝපදේශනය කරන අවස්ථාවලට යොමු කරන්න පුළුවන් අපිට. ඉතින් ඒ වගේ කරන අවස්ථාවලදී මම ගොඩාක් වෙලාවට හොඳ ප්‍රතිඵල ලබලා තියෙනවා. ඇත්තවදින් මගේ පෞද්ගලික ප්‍රතිකාර පවා ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා මේ මනෝපදේශනය සහ මෝහන වේදී පාවිච්චි කිරීම නිසා. වෛද්‍ය වෘත්තියටත් ලොකු පිටිවහලක් බවට පත් වෙනවා මේ මනෝ උපදේශනය කියන දේ එකතු වුනහම. නීතිඥතුමනි, දැන් ඔබතුමා නීතිඥවරයෙක් විදිහට ටිකක් නඩු හබත් එක්ක එහෙම නැත්නම් ටිකක් වෙනම පැත්තකට මනස තියෙන්නේ. ගණන්දුණු කරන්න වෙන වෙනම දේවලුත් එක්ක මේ වගේ වෙලාවක මේ වගේ විෂයක් හැදෑරීම සහ ඒ වගේ විෂයක් පිළිබඳ අදහස් දැක්වීම කියන එක හරි වෙනස් අත්දැකීමක් අපිට ලැබෙයි. කොහොමද නීතිඥවරයෙක් විදිහට මේ මනෝ උපදේශනය එහෙම නැත්නම් මෝහනය කියන දේ පිළිබඳව කතා කරන්නේ? ඔව්. සුදිතරංගේ ප්‍රශ්නෙට මම මෙහෙම ප්‍රවේශයක් ගන්න ඔකට උත්තර දෙන්න. ඒ කියන්නේ දැන් අපි දුරකථනයක් ගත්තොත් අපි ඉස්සලා බලනවා ඒ දුරකථනය පාවිච්චි කරන්නේ කොහොමද? අපි මැනුවල් එකක් කියවන්න බලනවා, ඒක ගැන ඉගෙන ගන්න බලනවා. නමුත් අපි මිනිස්සෙක් හැටියට අපි හැමෝටම මනසක් තියෙනවා. ඒතර අපි මනස පාවිච්චි කළා තමයි අපි ඉගෙන ගන්න නීතිඥ වෘත්තියද, වෛද්‍ය වෘත්තියද, එහෙම නැත්නම් තමන්ගේ වෙන යම් කුසලතාවයක්ද, හැම දෙයකම මනස පාවිච්චි කළා තමයි අපි ඒ අධ්‍යාපනය ලබන්නේ. හැබැයි
අපි කීයෙන් කී දෙනාද අපේ මනස කොහොමද වැඩ කරන්නේ? මනසින් කොහොමද වැඩ ගන්න කියලා ඉගෙන ගන්න. ඉතින් මම ඇත්තටම නීතිඥ වෘත්තියට එන්න කලින් තමයි මගේ උනන්දුව තිබුණේ මනෝවිද්‍යාවට සහ මෝහන වේදයට. ඊට හැබැයි මම විද්‍යාත්මකව විධිමත්ව ඉගෙන ගත්තේ ඩොක්ටර් අසාඩ්ගෙන් මෙතන 2009 අවුරුද්දේ. මම කියන්නේ මේ මනසින් කොහොමද වැඩ ගන්නේ, මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන දැනුම හැම ක්ෂේත්‍රයකටම අවශ්‍ය වෙනවා. මං තරයේ විශ්වාස කරනවා තරංග මිනිස්සෙක් වෙලා ඉපදිච්ච හැමෝගෙම යුතුයකමක් සහ වගකීමක් මේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන හරි අවබෝධයක් ලබා ගැනීම. ඒ තුලින් ගොඩාක් කියන්නේ ලොකු පරාසයක් Tamanට විවර වෙනවා. මේ කතා බහ තුළ එහෙම නැත්නම් මේ මුණ ගැහිම් තුළ අපිට හමු වෙන පිරිස විවිධ වෘත්තිකයන්. විශේෂයෙන්ම දැන් අපේ වෛද්‍ය නිමල් ආරියරත්න මහත්මයා ගැන කතා බහ කරොත් එහෙම ඔබතුමා විශ්‍රාමික යුද හමුදා වෛද්‍ය නිලධාරිවරයෙක්. ඒ වගේම මනෝ විද්‍යාව පැත්තේ වෛද්‍යවරයෙක්. මේ සියලු කාරණාත් එක්ක මෝහනයත් සම්බන්ධ වුණාට පස්සේ ඔබ අපේ අසදුරුමාන් වෛද්‍යතුමන් එක්ක මුණ ගැහිමත් එක්ක විවිධ දේවල් ජීවිතේට එකතු කර ගන්නවා. අත්දැකීමක් එහෙම බෙදාගත්තොත් මොනවද අපිට මේ වෙලාවට පොඩ්ඩක් මතක් කරන්න තියෙන්නේ? තරංග ඇත්තටම අත්දැකීම් නම් අනන්තයි අප්‍රමාණයි. ඊටාම මම ආකර්ෂණීය අත්දැකීම් තියෙනවා. මම ඒවට දරුවෙක් සම්බන්ධයක් විතරක් ගන්නම් මෙතෙන්දී. කොළඹ ලංකාවේ අංක 1 පාසලක ඉගෙන ගන්න යුද හමුදා උසස් නිලධාරියෙකුගේ පුතෙක්. ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේ යන්න බෑ කියන හේතුවක් කියන්නෙත් නැහැ. ඔය රස්කල් ගහ ඉන්න ගෙදර යන්නේ නැහැ. ඕ ලෙවල් පන්තියේ ඉන්නේ. ඒ පාර ගේන්න විදියක් නැහැ. පස්සේ මං ගාවට ගෙනාවේ මේ පස්සේ ඕනනම් වෙනස් කෙටි කරගන්න මම කතා චුට්ටක් දිගට කියන්නම්. මේ මොන්ටිසෝරි ටීචර්ත් එක්ක තමයි මේ ළමයා යාළු. මොන්ටිසෝරි ටීචර් බේක් ගන්න කියලා තමයි යාළුවා වශයෙන් උදව්වට ළමයා එක්කගෙන ආවේ. ළමයා ත්‍රිවිල් එකෙන් බැස්සේ නැහැ. ටීචර් මම බොරුවට බෙහෙත් වගේක් දීලා බොරු ලෙඩක් නේ කියලා මම ත්‍රිවිල් වලට ගිහිල්ලා මේ පුතා මට දැකලා පුරුදු දිනේ එන්න පුතා එක්කගෙන ආවා. ඇවිල්ලා මම එයාව මෝහණය කරා. කතා කරන පැය දෙකක් පමණ කතා කර සිද්ධ වුණා ඇත්තේ. එතකොට බලෙන් මෝහනය කරන්න පුළුවන්ද? බලෙන්ද කරේ එහෙම නැත්නම්? නෑ එයා දන්නේ නැහැ. එයා ළමයෙක් නේ. දැන් එයාගේ ගැටලුව හොයාගන්න බෑ කියන්නේ නේ මේක. පස්සේ මම ගැටලුව හොයාගත්තා. ඒක ඇත්ත වශයෙන්ම මේ ජනමාධ්‍ය කියන්න බෑ. ඉතා පෞද්ගලික හේතුවක් නිසා යන්නේ නැත්තේ. මම ඒ පාරේ ළමයාගේ පාසල මාරු කළා. පාසල මාරු කරලා වෙන පාසලක අධ්‍යාපනය කරලා දැන් උසස් පෙළත් කරනවා. ඉතින් දැන් උසස් පෙළ කරලා ඉවර ඇති. ඉතින් ඒ වගේ ගැටලුව හොයාගන්න බැරි අවස්ථාව මොකද්ද වෛද්‍යවරයෙක් කරන්නේ? මොකද්ද වෙනත් වෘත්තිකයෙක් කරන්නේ? මේ කන්සල්ටන්ට් කෙනෙක් කියන්නකෝ. උසස්ම මනෝවෛද්‍යවරයෙක් කියන්නකෝ. කොහොමද ඒ ළමයා ගැටලුව කියන්නේ නැහැ නේ. මෝහන වේදයේ විතර එකම ක්‍රමය ඔහුගේ මානසික ගැටලුව හොයාගන්න පුළුවන් ක්‍රමය. ඔහුගේ කටින්ම ඔහු මට කිව්වා. මෝහනේ අවස්ථාවේ කියනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ ගොඩාක් ගැටලු දැන් මට ඊයව මම ડોક્ટર උඩුමාන්ට රිෆර් කළා කේස් මේ එව්වා ඒ කේස් එක. ඒ කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනත් අයත් එක්ක නේවිගේ නිලධාරියෙක් කියලා කිව්වා. එයා මේ තවත් අයත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා ඒක නවත්තලා තියෙනවා. ඒක කරන්න බෑ මෝහනේ. ඒක කරන්න බෑ උපදේශයෙන්. ඒක කරන්න බෑ බෙහෙත් දීලා. ඒ සදාචාරවත් ප්‍රශ්න නෙමෙයි මම කියන්නේ. සමහර ගැටලු තියෙනවා මේ විසඳන්න පුළුවන් ඒවා විසඳන්න ක්‍රමවේදයක් නැතුව සමාජයේ නිකන් ඔය ගොඩ ගහලා තියෙනවා. අන්න ඒවා සඳහා තමයි අපි ඉන්නේ. ඉතින් මනෝපදේශනිතා මෝහනවිද්‍ය දෙකම සම්සන්දන එක සංකලනය කරලා පාවිච්චි කරොත් අපිට මේ ගොඩාක් සමාජයේ තියෙන ගැටලු නැති කරගන්න පුළුවන්. නැත්නම් හස්බන්ඩ් ඊයේ පෙරේද පත්තරේ තිබුණේ බිරිඳ විසින් මරලා ළමයාත් තරම් පැනලා කියලා බිරිඳට පියෙන් යන්න කියලා. ඒ වගේ දේවල් ඇති වෙන්නේ අවශ්‍ය තැනදී මනෝපදේශන මැදිහත් වීම ඉන්ටර්වෙන්ෂන් එක නොවන නිසා. නමුත් අපේ ලංකාවේ තියෙන ක්‍රමවේදය අනුව එනවා බෙහෙත් ලියනවා බෙහෙත් බොනවා ඇර මනස ගැන හිතනවා හරිම අඩුයි මට හරිම කනගාටුයි. එහෙම මනස ගැන හිතනවා නම් මං හිතනවා මේ ගොඩාක් අඬදබර කලකෝලාහල දික්කතා දෙවීම මිනි මැරුම් කලහ කෝලාහල නැති කරගන්න පුළුවන්. ඒක තමයි වැදගත් මේක. වෛද්‍යතුමා ඒ විදිහට අපිට ඒ කාරණාව පැහැදිලි කරනකොට දැන් නීතිතුමනි මේ කියපු කාරණාත් එක්ක සමාජයේ සමහර දේවල් තියෙනවා මේ මොන දෙයකින්වත් නවත්ත ගන්න බැරි දේවල්. ඒවට සදාචාරාත්මක Tamanගේ හිතින් සමහර විට හිතලා තීරණ ගන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ තීරණ ගන්න තැනට ගේන එකට මනෝවිද්‍යාව අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ඉඩකඩ ඕනතරම් තියෙනවා. ඔබතුමා නීතිඥවරයෙක් විදිහට දික්කසාද වීම කියන කාරණාවත් එක්ක නීතියේ ඕනතරම් අවස්ථාවන් මුණ ගැහෙනවා ඇති. වැඩි වශයෙන්මත් මේ කාල සීමාවේදී ඒවා පිළිබඳව අපිට අහන්නත් දකිනවා මාධ්‍ය තුල පවා උසාවි තුල කියවෙන නඩු විභාගات එක්ක.
මේ මනෝවිද්‍යාව වගේ කාරණාවක් සම්බන්ධ කරගත්තොත් මෙතෙන්ට පවුලක තියෙන සමගිය ඇති කරන්න කිසිවක් නොදන්න දරුවන්ගේ අනාගතය යහපත් කරන්න මේ සියල්ලටම නීතියෙන් යම් පිළිසරණක් ලබා ගන්න පුළුවන්කම තියෙයි. හැබැයි ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් නේද මේ මනෝවිද්‍යාවත් එක්ක එහෙම නැත්නම් මේ මෝහන වේදයත් එක්ක? පැහැදිලිවම තරංග. ඒ කියන්නේ මේ වෛද්‍යතුමා වැදගත් තැනකට ආවා. ඒ කියන්නේ මේ මනස සුවපත් කරොත් ඔය දික්කසාද මිනිමෙරුම් ඔය දේවල් අපිට නැති කරගන්න පුළුවන් කියලා. ඒ කතාව හරියටම හරි. ඒ කියන්නේ නීතිඥ වෘත්තියේ මගේ පළපුරුද්දේ මම හොඳටම අවබෝධ කරගත් දෙයක් තමයි ඔය උසාවියට එන හැම ප්‍රශ්නයක්ම හටගන්නේ කාගේ හරි හිතක. එතකොට ඒ හිත සුවපත් කරන්න නැතුව අපිට ප්‍රශ්නයක් කවදාවත් සම්පූර්ණයෙන් සනීප කරන්න සමතයකටපත් කරන්න බෑ. උසාවිය ගියාම එක්කෙනෙක් දිනයි අනිත් එක්කෙනා පරදි. ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි. නැත්තම් සමත වෙන අවස්ථා තියෙනවා. නමුත් දික්කසාදේ බලන්න දැන් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දරුවෝ හදලා අවුරුදු ගාණක් ගිහිල්ලා දික්කසාදය ගැන හිතනකොට ඒක ඒ දෙන්නගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයිනේ. ඒ දෙන්නගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ විශේෂයෙන්ම දරුවෝ සෑහෙන පීඩනයකට පත් වෙනවා ඒ වගේ තීරණයකට යෑම තුල. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ උසාවියට එනවා හරි අපිට වෙන් වෙන්න ඕනේ කියලා. නමුත් ඒ අවස්ථා අපි 90ක් 95ක් ගත්තොත් ඒ එන්න හේතු වෙච්ච කාරණේ ගැන ඒ දෙන්න ගොඩක් වෙලාවට අර ස්වයං විවේචනයක් හෝ විග්‍රහයක යෙදිලා නැහැ. මොකද ප්‍රශ්නේ තියෙන හිතේ. ඉතින් එතකොට ඇත්තටම සමහර යෝලවල් තියෙනවා මොනවා කරත් බේර ගන්න බෑ. වෙන් වෙලා ඉන්න එක තමයි හොඳ. මම එහෙම නෙමෙයි කියන්නේ. නමුත් ගොඩක් අවස්ථා තියෙනවා ඒ දෙන්න හරි මනෝ උපදේශනයක් ලැබලා මේ මෝහන වේදය වගේ දෙයින් තමන්ගේ හිතේ ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීම තුලින් ඒ විවාහයේ ගැටලු බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම ඇත්තටම උසාවියට ගිහලා රස්තියාදු වෙලා දික්කසාදයකට යන්න අවශ්‍ය නැහැ. අර ළමයින්ට හොඳ අනාගතයක් දෙන්න. මොකද හැම ළමෙක්ටම අම්මා සහ තාත්තා දෙන්නම අවශ්‍යයි. රැකවරණය අවශ්‍යයි. ඉතින් මම තරයේ විශ්වාස කරනවා මෝහන වේදය තුලින් මනෝවිද්‍යාව තුලින් මේ ප්‍රශ්නයට ඔබ ඇහූ ප්‍රශ්නයට ඊටාම සාර්ථකව පිළිතුරු ලබා දෙන්න පුළුවන් කියලා. ස්තුතියි ඔබතුමාට. ඒ කියපු කාරණාත් එක්ක මෙවැනි විෂයක් හැදෑරීම තුළින් Tamanට වගේම සමාජයටත් කොයිතරම් මෙහෙවරක් කරන්න පුළුවන්ද කියන කාරණාව ඔබටත් ඉතා හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍යතුමාටත් නිජතුමාටත් බොහොම ස්තුතියි. වෙයි දවසක මුණ ගැහලා කතා කරමු. ආයිබෝවන්. ආයිබෝවන්. මෝහනය කියලා කියන්නේ විෂයක්, විද්‍යාත්මක විෂයක්. හැබැයි ඒ පිළිබඳව ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අපි යම් යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් සූදානම් වෙනවා. දැන් අපිත් එක්ක ඉන්නවා ආචාර්ය වෛද්‍ය අසත් දුදුමන් මහත්මයා. අයිබෝවන් ඔබතුමන්ට. අයිබෝවන් තරංග. අපි මේ මොකද්ද කරන්න යන්නේ? මනසත් එක්ක කරන තවත් සුවිශේෂී අවස්ථාවක්. අනිවාර්යයෙන්ම. තරංග මේක එක එක විදිහට මේ සමාජයේ තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආශ්‍රිතව කතා කරුවොත් කෙනෙක්ව ගල් කරනවා කියලා කියන්නේ. රයිට්. ඉතින් යන්ත්‍ර මන්ත්‍ර පාවිච්චි කරලා ගල් කරන කෙනාව මං මෝහනය කියන මේ සුවිශේෂී ක්‍රියාදාමය තුල මනස ශක්තිමත් කිරීම වැනි සුබවාදී යෝජනාවක් තුලින් පමණක් මම එක් කරලා පෙන්නනවා. ඉතින් ඒක ඊටාම සරල දෙයක්. ඉතින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මනස ශක්තිමත් කරපුවාම මනසේ බලෙන් ශරීරයේ ශක්තිමත් වෙන්නේ කොහොමද කියන එක. ඒ සරල දෙයක්. ශක්තිමත් කරනවා වගේම ශරීරය පාලනය කරන්නත් මනසෙන් පුළුවන් කියන එකට හොඳ උදාහරණයක්. හොඳම උදාහරණයක්. මොකද්ද මේ කරන්න යන්නේ කියන එක පොඩ්ඩක් අපි පැහැදිලි කරොත් එහෙම. ඊටාම කෙටියෙන් කියනවා නම් අපි දැන් මේස තුනක් උඩ කෙනෙක්ව දාලා තියෙනවා. ඔයාලට පේනවා. සාමාන්‍ය පරිදි බැලුවොත් අපි දන්නවා මේ මේස තුන අපි මොකක් හරි එකක් අයින් කරුවොත් මේ කෙනාට ඉන්න බෑ. දැන් ඉස්සරහන් අයින් කරොත් අනිවාර්යෙන් එයාගේ ඔළුව වැටෙනවා. මැද්දෙන් අයින් කරොත් ඒත් වැටෙනවා. පිටිපස්සෙන් අයින් කරත් ඒත් වැටෙනවා. එතකොට මෙතනදී මැදේක අයින් කරොත් අනිවාර්යෙන් එයාගේ ඉන බල්ලයට වැටෙන්න ඕනේ නේද? නමුත් ඒක වෙන්න දෙන්නේ නැහැ. මෙයාගේ මනස ශක්තිමත් කරලා මේ මැද තියෙන මේසේ අපි අයින් කරනවා. එතකොට එයා මේ දෙපැත්තේ තියෙන මේ ඊටාම පොඩි කෑලි දෙකක් වඩ පේන උරපත්තුවයි කකුලේ කොනකින් පමණයි ඉන්නේ. එයාට මෙහෙ කෙලින්ම ඍජුව දණ්ඩක් විදියට ඉන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ විදිහට මේ දමිත් ඉන්නේ දමිත්ව මෙහෙම ඉද්දි මේ මේසේ අයින් කරොත් වැටෙනවා.
දැන් ඔහුව මෝහණයට පත් කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙමයි. අපි එහෙනම් වැඩි කරමු නේද? යමු. හරි. දමිත් මගේ කටහඬට ඔබ හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ මෝහණය කියන එක ගැන හොඳින් දන්නවා. ඔබ දන්නවා මෝහණය කියන්නේ ඊටම ශක්තිමත් ලෙස මනස සකස් කරනන්නා වූ යෝජනාවලියේ ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමයට ඔබ සූදානම් වන්නේ. ඔබ මගේ කටහඬ කෙරෙහි පමණක් ඔබේ පූර්ණ අවධානය තබා ගනිමින් මා 1 සිට 20ට ගණන් කරද්දී 20 දී ඔබ ඊටම සැහැල්ලු ගැඹුරු නින්දකට ගමන් කරයි. ඔබ නිහඬව සැහැල්ලුවෙන් ඒ ගැඹුරු නින්දට ගමන් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10 මේ මොහොතේ පටන් ඔබ මගේ කටහඬ කෙරෙහි පමණක් ඔබේ පූර්ණ අවධානය තබා ගනිමින් ඔබ 20 දී තාම ගැඹුරු සැහැල්ලු නින්දකට ගමන් කරાવી. මේ මොහොතේ පටන් ඔබ මගේ කටහඬ කෙරෙහි පමණක් ඔබේ පූර්ණ අවධානය තබා ගන්නවා. 11 12 13 14 15 16 17 18 19 20 නිදා ගන්න. ඔබ ඊටාම ගැඹුරු සැහැල්ලු නින්දකට ගමන් කරන ඔබේ මුළු ශරීරයම ඊටාම සැහැල්ලුයි, ඊටාම සැහැල්ලුයි, ඊටාම සැහැල්ලුයි. ඔබ මේ මොහොතේදී ගැඹුරින් ගැඹුරට ගමන් කරද්දී ඔබේ දෙපා වල ඇඟිලි තුඩු සිට දෑත් වල ඇඟිලි තුඩු දක්වා ඔබේ සියලුම මාංශ පේශීන් ඊටාමත්ම සැහැල්ලු වෙනවා. ඒ වගේම මේ මොහොතේ ඉඳලා ඔබේ මාංශ පේශීන් මම මේ අත තියෙන සෑම මාංශ පේශියක්ම ඊටාම ඍජු දණ්ඩක් හැටියට ශක්තිමත් වෙනවා. ඍජු දණ්ඩක් හැටියට ශක්තිමත් වෙනවා. ඔබේ ශරීරයේ සෑම මාංශ පේශියක්ම ඍජු දණ්ඩක් බවට පරිවර්තනය වෙනවා. ඔබට දැනෙනවා ඔබේ ශරීරයේ ඍජු දණ්ඩක් කිසිම තැනකින් නැවෙන්නේ නැති ඍජු දණ්ඩක් බවට ඔබේ ශරීරය පරිවර්තනය වෙනවා. එකම එක යකඩ පොල්ලක් වගේ ඔබේ ශරීරය ඒ තරම්ම ශක්තිමත් වෙනවා. මා නැවතත් 1 සිට 10ට ගණන් කරද්දී ඔබේ ශරීරයේ සෑම මාංශ පේශියක්ම ශක්තිමත් වෙලා ඔබේ ශරීරයේ සෑම තැනක්ම ඍජු දණ්ඩක් බවට පරිවර්තනය වෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 ඔබේ ශරීරය ඊ타ත්ම ශක්තිමත් කිසිම තැනක නැවෙන්නේ නැති ඊ타ම ශක්තිමත් ඍජු දණ්ඩක් බවට ඔබේ ශරීරය පරිවර්තනය වෙනවා. ඔබේ ශරීරය පූර්ණ වශයෙන්ම ඍජු දණ්ඩක් බවට පරිවර්තනය වෙනවා. දැන් මේ මොහොතේදී තරංග අපි මේ මේසය මෙතනින් අයින් කරනවා. මොහුගේ ශරීරයේ ඍජු දණ්ඩක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔබේ ශරීරය ඊටාම ශක්තිමත්. මේ මොහොතේදී ඔබේ ශරීරය ඊටාම ශක්තිමත්. ඔබට පේනවා ඔබේ ශරීරය ඊටාම ශක්තිමත්. මේ බලන්න. ශරීරය ශක්තිමත්. මේ ශරීරය කොච්චර ශක්තිමත්ද කියනවා නම් මොහුගේ මනස ඊටාම ශක්තිමත්. මේ මානසික ශක්තිය කොතරම් ශක්තිමත්ද කියලා ඔබට දැනේවි. ඊටාම ශක්තිමත් ලෙස මේ මනස මේ ශරීරය ශක්තිමත් ලෙස ඔහුට මේ මොහොතේදී ඔහුගේ ශරීරය පාලනය කරගන්න පුළුවන්. මේ තමයි මානසික ශක්තිය. මේ මොහුගේ මානසික ශක්තිය. ශරීරයට ඒ ශක්තිය බලපානවා. කොතරම්ද කියලා ඔබට දැනෙනවා. දැන් ડોක්ටර් අපි කියන දේවල් හැමදේම හොඳටම ඇහෙනවා. දමිට්ට හොඳටම ඇහෙනවා. දමිට් ශක්තිමත්. දමිට්ට ඊටාම හොඳින් තමන්ගේ ශරීරය ශක්තිමත් ලෙස තබා ගන්න පුළුවන්. මේ වගේ දේවල් කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්න වටිනාකම තියෙන්නේ? අපේ ජීවිතේ අපි ප්‍රශ්න කීයකට මුහුණ දෙනවද? ඒ හැම අවස්ථාවකම අපිට අවශ්‍ය වෙන්නේ මානසික ශක්තිය. අපිට ශරීරය මේ වගේ ශක්තිමත්ව තියාගන්න පුළුවන් නම් මනස ශක්තිමත් නම් ජීවිතේ ඕනේ අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. ඉතාමත් වටින අවස්ථාවක් මනස ශක්තිමත් කර ගැනීම. මෝහණයත් එක්ක කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. මේ මැජික් පෙන්න නෙමෙයි අපි උත්සාහ කරේ සමාජය තුළ තියෙන යම් යම් මතිමතාන්තර වැරදි මත එහෙම නැත්නම් මෝහණය පිළිබඳව තියෙන වැරදි සංකල්ප නිවැරදි කරන්න අවශ්‍ය පසුබිම අපි මේ සකස් කරන්න ડોක්ටර්. ඔව්. හරි එහෙමනම් මම හිතන්නේ බොහොම හොඳට මේ උදාහරණය අපි දැක්කා. S2කින්ම ඉතින් මන්තර ඕනේ නැහැ. අපිට කෙනෙක්ව ඍජුව දණ්ඩක් විදියට තියාගන්න එයාගේ මනස ශක්තිමත් කරපුවා. මෝහණය වගේ ඊ타ත්ම විද්‍යානුකූල ක්‍රමවේදයන් පාවිච්චි කරලා අපිත් මේ දේ කරන්න පුළුවන් කියලා ඔන්න අපි ඔප්පු කරලා පෙන්නනවා. හොඳයි එහෙනම් මම මෙයාව දැන් මෝහණයෙන් එළියට ගන්නවා. ඊට පස්සේ අපි යත් එක්කත් පොඩ්ඩක් කතා කරමු දමිත් එක්කත්. හොඳයි. දමිත් ඔබේ මුළු ශරීරයම මා නැවත 1 සිට 10ට ගණන් කරද්දී ලිහිල් වෙලා සැහැල්ලු වෙලා ඔබේ ශරීරයේ සෑම තැනක්ම නැවත සාමාන්‍ය තිබුණු පරිදි ඊටාම සෞඛ්‍ය සම්පන්නව නිරෝගීමත්ව ඊටාම සැහැල්ලු ශක්තිමත්
නමුත් ලිහිල් දෙයක් බවට පරිවර්තනය වෙනවා. 1 2 3 4 5 6 7 8 9 10. ඔබේ මුළු ශරීරයම ඊටාම සැහැල්ලුයි, ඊටාම සැහැල්ලුයි, ඊටාම සැහැල්ලුයි. අද ඉඳලා ඔබ ඔබේ මනසේ බලය හොඳින්ම උපයෝගී කරගෙන ජීවිතයට සාර්ථක ලෙස මුහුණ දෙන්න, ඕනෙම අභියෝගයක් ජය ගන්න ඔබට අවශ්‍ය කරන ඒ ශක්තිමත් මානසික හැකියාව ඔබ ඔබේ මනසේ ගැඹුරින්ම ස්ථාපිත කරගන්න. අද ඉඳලා ඔබ හිටියට වැඩිය දස ගුණයක්, සිය ගුණයක් ශක්තිමත් ආත්ම විශ්වාසයේ තියෙන දක්ෂ බුද්ධිමත් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ සුබවාදී යෝජනාවත් එක්ක මා 1 සිට 5ට ගණන් කරද්දී 5ේදී ඔබ පූර්ණ වශයෙන් අවදි වේවි. 1 ඔබ ඊටාම දක්ෂ, නැනවත්, බුද්ධිමත්, ජීවිතය ගැන ඊටාම යථාර්ථවාදීව දකින සාර්ථක පුද්ගලයෙක්. 2 ඔබ ඊටාමත්ම සාර්ථක දක්ෂ පුද්ගලයෙක්. 3 ඔබට අද ඉඳන් ජීවිතයේ ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ ඒ යහපත් මානසිකත්වය, ඊටාම ඉහළ ආත්ම විශ්වාසය ඔබ තුළ ස්ථාපිතයි. 4 5 අවදි වන්න. 1 2 3 4 5 අවදි වන්න. ඊටාම දක්ෂ, නැනවත්, බුද්ධිමත්, ශක්තිමත්, සාර්ථක පුද්ගලයෙක් හැටියට ඔබ අවදි වන්න. හරි. ඒ කාරණාවත් එක්ක ડોක්ටර් එක කරුණකට මම යන්න කැමතියි. දැන් දමිත සාමාන්‍යයෙන් ඉන්නකොට යම් අදහසක් මනසට ඔලුවට ඇතුල් කරනට වඩා අර නිද්‍රාශීලීව එහෙම නැත්නම් මෝහන තත්වයෙන් ඉන්නකොට ඇතුළත් කිරීමේ වාසිය කොහොමද? වෙනස ඇවිල්ලා තරංග දැන් සාමාන්‍යයෙන් අපි කතා කරනකොට අපි පංචේන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙලානේ වැඩ කරන්නේ. ඒතර පංචේන්ද්‍රියෙන් අපි ගන්න තොරතුරු දැන් අපි මෙයාට S2 ඇරලා ඔය තියලා තොරතුරු දාන්න හැදුවොත් එයා දකිනවා මේකේ තියෙන ගැඹුර, උස, පළල ඔක්කොම එයා දකිනවා. එතකොට එයාගේ කලින් තිබිච්ච ජීවිතයේ අත්දැකීම් එක්ක එයා යම්කිසි බියකටපත් වෙනවා. එතකොට එයා මෙහෙම ඉන්න සූදානම් නැහැ. එයා හිතනවා වැටෙයි, මොනවාද වෙන්නේ, මගේ කොන්දෑනේ කියලා එයාට දැනෙනවා. නමුත් අපි යාව මෝහණයටපත් කරද්දී එයාගේ S2 වහලා තියෙනවා. එයාගේ පංචේන්ද්‍රයන් වලට දැනෙන දේ අපි පොඩ්ඩක් වෙනස් කරලා මගේ කටහඬට ගන්නවා. ඊට පස්සේ එයාගේ සිතට, යටි සිතට විශේෂයෙන්ම අපි තොරතුරක් දානවා. ඔබ ශක්තිමත්. ඒක තමයි එයා ගන්නෙ. එතකොට යටි සිත ප්‍රෝග්‍රෑම් වෙනවා. කම්පියුටරයක් ප්‍රෝග්‍රෑම් කරනවා වගේ එයාගේ මනස ප්‍රෝග්‍රෑම් වෙනවා. ඒකෙන් තමයි ශක්තිමත් වෙන්නේ. ඒ ශක්තිය මෙතෙන් විතරක් නෙමෙයි ඊට පස්සේ ජීවිතයටත් ඇතුළත් කරන තමයි ඔබ අවසානයේදී මේ සුභවාදී යෝජනාව නැවත ස්ථාපිත කරේ එයාගේ පර්මනන්ට් යටිසිතට සබ්කොන්ෂස් මයින්ඩ් එකට යනවා. ඔබ දැක්කා, අපි දැක්කා මැජික් නෙවෙයි, විශ්වකර්ම වැඩ නෙවෙයි, මේ මනස ශක්තිමත් කිරීමේ හැකියාවයි අපි දැක්කේ මෝහනයත් එක්ක. එහෙනම් බොහොම ස්තුතියි. හොඳයි. අයබෝවන්. අයබෝවන්. දැන් දමිත් තියෙන අපිත් එක්ක දමිත් ගුණවර්ධන, ඒ කියන්නේ අටාමි ජාත්‍යන්තර පාසල් ජාලයේ විදුහල්පතිවරයා. තරුණෙක් විදිහට ලාබාලතම වයසකදී මේ වගේ ලොකු තනතුරක් ගන්න කෙනෙක් තමයි මේ පුංචි වෙලාවකට ඉස්සරලා ඔබ දැකපු මෝහන ක්‍රියාවලියට සම්බන්ධ කරගත්තේ. දමිත් මොකද හිතන්නේ මේ වෙච්ච දේ ගැන? මොනවද අදහසක් තියෙන්නේ? ඇත්තටම තරංග මුලදී අවංකවම කිව්වොත් බයක් ඇති වුණා. නමුත් ડોක්ටර් විශ්වාස කරා ගොඩක් ඒ කටහඬ කෙරේ අවධානය යොමු කරනවා කියන එක ඇත්තටම ගොඩක් හිතට දැනෙන දෙයක්. ඒකට අපිට වටපිටාව ගැන අවධානයෙන් මිදිලා ඒ කටහඬ කෙරේම යනකොට අපිට තේරෙනවා අපේ මනස නිකන් ලෙසෙන්ම මේ වෙන දේවල් කරා යන්නේ නැතුව අපේ සැහැල්ලු වෙලා ඒ අවධානය ඒකට වචනයට පමණක් යොමු වෙනවා කියන එක. එතකොට දැන් මේ ක්‍රියාවලියේදී සම්පූර්ණ දේවල් ඔබට ඇහුණා? මට ඇත්තටම දැන් මම දන්නවා අනිවාර්යෙන් මැදින ඩෙස් එක අදිනවා කියන එක. ඒක අදින වෙලාව ඔබට දන්නවා? අදින වෙලාව මට තේරුණා ඒක මෙහාට ගන්නවා. නමුත් මගේ ශරීරයේ දණ්ඩක් බවට පත් වෙනවා කියලා ડોක්ටර්ගේ කියපු වචනෙත් එක්ක ඇත්තටම දැඩි බවක් දැනුණා. මගේ හිසේ දෙපතුල දක්වාම ඒ දැඩි බව දැනුණා. අරක ගන්නකොට තේරුණත් ඒක එතන තියෙනවා වගේ හැඟීමක් දැනුණා. ඒ විශ්වාසය තමයි මට තිබුණේ. ඒ කියන්නේ දැන් අපි තිබ්බනම් සමහර විට දැන් මම හිතුවොත් මටත් එහෙම ඉන්න පුළුවන් කියලා හිතනකොට හැබැයි ලොකු ශක්තියක් ඕන. එහෙම නැත්නම් ධෛර්යයක් තියාගෙන අපි තද කරගෙන තමයි ඒ විදිහට ඉන්න ඕන. ඔබට ඇඟට එහෙම අපහසුතාවයක් තිබුණේ නැහැ. ඔව් ඇත්තටම එහෙම විශේෂයෙන්ම ඇඟ තද කර ගැනීමක් උන්නේ නැහැ.
ඒක සැහැල්ලුවෙන් තමයි මම හිටියේ. මොකද මට ගත්තත් මට ඒක තියෙනවා වගේ හැඟීමක් ආවා හිතන එක. එතකොට අමතර බරක් තිබ්බා. තව පුටුවකුත් උඩින් තිබ්බා. ඔබට ඒක දැනුණාද? මොනවා හරි තියෙනවා ඇත්තටම දැනුණා මම දන්නේ නැහැ. මොකක්ද හිතුවේ? පුටුවක් ඇත්තටම මුලින්ම දැකපු හින්දා මං හිතුවා පුටුව තමයි කියලා. තව කෙනෙක් ඒක උඩ වාඩි වුණාද මොනවා හරි තිබුණාද මොනවා හරි ඒක උඩින් තිබ්බද බරක් තව යදුවද කියන එක මට ඇත්තට දැනීමක් නැහැ. මට හරිම සෑහලුවක් තමයි දැනුනේ ඒක තිබ්බ වුණා. සාමාන්‍ය පොඩි පොතක් අරන් පපුවට තියනවා වගේ දැනීමක් තමයි දැනුනේ ඇත්තට. එතකොට අවසාන වශයෙන් මම කැමතියි දැනගන්න ඔබේ මනසට අවසානයේ යම් ධනාත්මක දේවල් ටිකක් ඇතුල් කරා ඔබේ අනාගතය ගැන කියලා. ඒ ටික ඔබට මතකද නැත්නම් දැනුණාද යම් ශක්තියක් වගේ දැනුණාද මොකද්ද? ඒ හැම වචනයක්ම මට ඇහුණා. ඒ හැම දෙයක්ම මම ධාරණය කරගත්තා. ඒ කියන්නේ ලොකු ආත්ම විශ්වාසයක් මට ලැබුණා. සම්මෙන් මම ටිකක් මුලදී බය වෙලා තියෙන එක සම්පූර්ණයෙන්ම නැති වුණා. හරි සැහැල්ලු වුණා. ඉතින් ඒ වචන ටික මට තාමත් රැවුදෙනා වගේ මතකයි. අනිවාර්යයෙන් මේක මගේ ජීවිතේ හොඳ වෙනසක් කරයි කියලා මම විශ්වාස කරනවා. මට ළඟම ඉන්න පේනවා ඒ සංවේදී බව සහ ඇස් දෙකට කඳුළු පටකුත් එකතු වෙන ආකාරය. තමන්ගේ ජීවිතේට තමන්ගේ හිතට හදවතට යමක් දැනෙනකොට සංවේදී මිනිසුන්ගේ එහෙමයි. ඉතින් ඒ සංවේදී බව දමිත්ගෙන් දැනෙන්නේ මෙහි තිබෙන ඇත්ත මොකක්ද මේ විද්‍යාත්මක ක්‍රමය මොකක්ද? කොයිතරම් මනස ශක්තිමත් කරන්න පුළුවන්ද කෙනෙක්ට කොයිතරම් දැනෙන්න යමක් මෝහණය කිරීමෙන් පස්සේ අතුල් කරන්න පුළුවන්ද කියන කාරණාවට හොඳ උදාහරණයක් සපුවට බොහොම ස්තුතියි. ස්තුතියි. තවත් මේ වගේ වටින දේවල් ජීවිතයට ඔබේ මගේ ඒ වගේම දමිත් වගේ අයත් එක්ක ආචාර්ය වෛද්‍ය අසා දුඩුමාන් මහතාගේ මඟ පෙන්වීමත් එක්ක හුඟක් දේවල් අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ඔබත් මේ වටින දේවල් ජීවිතයට එකතු කරගනිවි කියලා. එhmenan ඉදිරි දවසකදී ළඟදීම යලිත් මුණ ගැහෙමු. අපේ YouTube නාලිකාව අද ටිකක් වෙනස් චාරිකාවක් එහෙම නැත්නම් වෙනස් පැත්තකට ගියා ඔබත් එක්ක සමාජයට අවශ්‍ය සමාජය තුළ කතා බහ කළ යුතු කාරණා කිහිපයක් තිබුණු නිසා තමයි අපි මෙවන් වැඩසටහනක් තෝරාගත්තේ මේ විදිහට ඔබට සමීප කරන්න. ඉතින් මේ වැඩසටහන් ගැන මේ කතා කරපු දේවල් ගැන ඔබට තියෙන අදහස පහලින් කමෙන්ට් කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒත් එක්කම මේ පිළිබඳව හොඳ වේවා නරක වේවා ඔබේ යෝජනාවන් ඔබේ චෝදනාවන් ඕනෑම දෙයක් සටහන් කළොත් ඉදිරි වැඩසටහන් වලදී මේ දේවල් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගුණාත්මක දෙයක් සමාජගත කිරීමේ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන. ඒක නිසා ඔබේ කමෙන්ට් එක අපිට හුඟක් වටිනවා. ඔබ තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්කම bell icon එක touch කරොත් ඊළඟ වැඩසටහන ඔබට ඉතා ඉක්මනින්ම දැක ගන්න ඉඩකඩක් ලැබෙවි. ඔබ වැඩසටහන කැමැත්තක් තියෙනවා නම් මේක හොඳයි කියලා හිතනවා නම් ඔබේ හිතවතුන්ට මිතුරන්ට share කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අවසාන වශයෙන් ඔබෙන් අපි ඉල්ලා සිටිනවා ඔබට මතක් කරනවා ඔබේ අදහස කුමක්වත් එය අපට වටිනවා. ඒක නිසා ඔබේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබට යහපත් වූ හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අදට මෙසේ සමුගන්නවා. අයිබෝවන්. ගොඩක් අය මොහොනේ ගැන කතා කරනකොට අපේ ඇස් දෙක තියා බලන්න බයයි. මේක ඇත්තටම බුදුදහමත් එක්ක ගල්පලා බැලුවම මේක අර Tamanට තනියම කරගන්න බැරි දේ තව කෙනෙක්ගේ මාර්ගයෙන් කරගන්න දෙයක් මේක. මොකක්ද මේ මෝහනයක් අපේ මෝහන නිද්‍රාවකට පත්වීමෙන් හරි මොකක්ද අපිට තියෙන සෙත? මේ පීඩනකාරී හිතත් එක්ක මූණ දෙන්න මිනිස්සුන්ව සූදානම් කරන්න ඕන. මට ඔබව රවට්ටන්න පුළුවන් ඔබ රැවටෙන සුළුයි නම්. අපි දකිනවා ගොඩක් දෙනා ලොකු අපේක්ෂා බංගත්වයකට පත් වෙලා ඉන්නවා. ඔය කොල්ල දෙන උත්තරේ බලන්න. වමට යන්නේ. වමට යන්නේ කියන්නේ. ඒ කියන්නේ ආර්ථිකේ ගොඩ යන්නේ නැහැ වගේ. තව සෑහෙන කාලයකට ගොඩ යන්නේ නැහැ වගේ. ඔබේ සිතට ඊ타ත්ම සුබවාදී යෝජනාවන් පෙළක් ඇතුල් කරලා මීට වඩා දස ගුණයක් ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්නයි ඔබ සූදානම් වන්නේ.